human resource planning. නැත්නම් අපි කියනවා human power planning කියලා. සිංහලෙන් නම් මානව සම්පත් සැලසුම් කරන එහෙම නැත්නම් මිනිස් බල සැලසුම් කරණය. එතකොට මෙතනදී වෙන්නේ මොකද්ද? දැන් අපි job designing වලදී අපි job එක හැදුවා. job analysis වලදී job එක ගන්නට විශ්ලේෂණය කරලා ඒක තියෙන health and safety පැත්ත ඊට පස්සේ ඔය වගේ එක එක දේවල් බලලා ඒක ගන්නට ඇනලයිස් කරලා ඒකට ඒ job එක කරන එක්කෙනාට අවශ්‍ය සුදුසුකම් හිතන් අපි නිර්ණය කරලා දැන් ඔක්කොම හරි. දැන් job එක ලෑස්ති. ඊට පස්සේ බලනවා කී දෙනෙක් ඕනේද අපිට මේ ජොබ් එකට කොච්චරනම් සංඛ්‍යාවක් ඕනේද නැත්නම් කොච්චරනම් ජොබ් ප්‍රමාණයක් ඕන වෙයිද අනාගතයේදී මෙන්න මේ වගේ ඔය මානව සම්පත් ඉල්ලුම සැපයීම සම්බන්ධ දෙයක් තමයි මේ human resource planning පාඩමේදී කතා කරන්නේ. right අපි නිර්වචනයෙන් පටන් ගමුකෝ. සංවිධාන පරමාර්ථ අරමුණු ඉෂ්ට කර ගැනීම පිණිස මේක අපිට ගොඩක් තැන් වල හම්බුනා පරමාර්ථ අරමුණු කියන්නේ. ඒ මොකද ඒක නැවත නැවත කියන්නේ. දැන් සංවිධානයක් පරම කාර්යභාරය යන්නේ ඒකනේ. පරමාර්ථ අරමුණු ඉෂ්ට කරගන්නනේ. ලාභ ලැබීම වෙන්න පුළුවන්, සේව සුබසාධන වෙන්න පුළුවන්. ඕවා තුලින් අන්තිමට බලාපොරොත්තු වෙන පරමාර්ථ අරමුණු ඉෂ්ට කරගන්න. ඉතින් ඒකයි මේ හැමතේස්සම මේ පරමාර්ථ අරමුණු කියන එකම ආයයි මතුවෙන්නේ. අනාගත සේවක අවශ්‍යතා නිශ්චය කිරීම සහ ඒ අවශ්‍යතා ඉටු කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම පිළිබඳ ක්‍රියාවලිය. එතකොට මෙතනදී බොහෝම පැහැදිලි අනාගත සේවක අවශ්‍යතා නිශ්චය කිරීම. මානව සම්පත් ඉල්ලුම. අවශ්‍යතා ඉටු කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම. මානව සම්පත් සැපයීම. එතකොට මානව සම්පත් ඉල්ලුම සැපයීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි මෙතන තියෙන්නේ. ආයි කිව්වොත් අනාගත සේවක අවශ්‍යතා නිශ්චය කරනවා. ඒ අවශ්‍යතා ඉටු කර ගන්න ඕන ක්‍රියාමාර්ග තීරණය කරනවා. ඉතින් ඔච්චරයි. හරි. එතකොට මේ නිර්වචනේ පොළේ තියෙන්න ඕනේද? මේ ළඟදී පාස් පේපර් එකක තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ. define HR planning මානව සම්පත් සැලසුම් කරන්නේ නිර්වචනය එක. එතකොට ඒක නිසා මේක ගලපලා හරි ලියාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතාලම හොඳයි. right. ඊළඟට significance of human resource planning. මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම. පළවෙනි එක දීලා තියෙනවා determine future employee needs. අනාගත සේවක අවශ්‍යතා පුරෝකථනය කරන්න. එතකොට ඒක මොකටද පුරෝකථනය කරන්නේ? අපිට දැන් සමහරලාට ආයතනයේ ඊළඟ අවුරුද්දට එන ඇස්ටිමේට් හදනවා, බජට්ස් එහෙම හදනවා ඉස්සරහට. එතකොට අපි දැනගන්න ඕනේ කොච්චරනම් සේවක සංඛ්‍යාවක් තියෙනවද, සේවකයන්ට යන පිරිවැය කොච්චරක් වේද. ඒතර මේ දේවල් වලට අනිවාර්යයෙන්ම මේ අදාළ කාලෙ වෙද්දී ඊළඟ මාසෙ වෙන්න පුළුවන්. නැත්නම් තව මාස 6ක් වෙද්දී අපිට මේ වගේ සේවක සංඛ්‍යාවක් ඕනේ. මේවා අපි කලින් තියා දැනගන්න එක ආයතන පිටාමත් වැදගත්. ඉතින් ඒක නිසා ඒක මානව සම්පත් සැලසුම් කරන්නේ එක තාම වැදගත් අංගයක්. ඒකට to utilize HR more efficiently and effectively. කාර්යක්ෂමව සඵලදායීව මානව සම්පත යොදවන්න කාර්යයන් වල අනිවාර්යයෙන්ම මානව සම්පත් සැලසුම් කරන්න ඕනේ. ඇයි? දැන් හිතන්න මොකක්හරි ප්‍රොඩක්ෂන් ප්ලාන්ට් එක නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක දැන් අපි ගාමන්ට් එකක් ගමු. ඊට පස්සේ එතන අඳුම් වල බොත්තම් අල්ලන්න කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ කොලර්ස් අල්ලන්න කට්ටියක් ඉන්නවා. කොලර්ස් මහන්න කට්ටියක් ඉන්නවා. එතකොට කොල මහන එකේ සේවක සංඛ්‍යාවක් අඩු වුණොත් ඒක මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම බලපානවා. හරියට කොලර්ස් නැතිකොට අවුට්පුට් එක එන ඊට පස්සේ හැමින් යන්නේ අනිත් සෙක්ෂන් හැම එකක්ම හරියට ක්‍රියාත්මක වුණත් ඒක නිසා අනිවාර්යෙන්ම මානව සම්පත කාර්යක්ෂමව සඵලදායීව යොදවන්න නම් අපි කල් තියා දැනගන්න ඕනේ මානව සම්පත් ඉල්ලුම කොච්චරද කියලා. ඊට පස්සේ ඒකට හරියන්නේ සැපයුම හදලා ගාන්ට බැලන්ස් එකේ මානව සම්පත ක්‍රියාන් යන්න ඕනේ ආයතනෙ. ඒක නිසා මානව සම්පත් සැලසුම් කරන්නේ ඊටම to control employee cost. මේක කොහොමද කරන්නේ? උදාහරණයක් කියන්නම්කෝ. දැන් හිතන්න අපිට තව මාස 6ක් යද්දී අපි මානව සම්පත් සැලසුම් කරන්නේ කරලා ඉවරනට පස්සේ අපි හොයාගන්නවා මාස 6ක් යද්දී අපිට මෙච්චර සේවක සංඛ්‍යාවක් ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? අපි ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. අපි හිතමු සේවකයෝ 50ක් කියලා. අපි රැකියා 50ක් සඳහා අපි ඔක්කොම එකපාර දානවා ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මෙන්න මේ සේවකයෝ ඕනේ කියලා. ඒක පත්තරේ වෙන්න පුළුවන්, නැත්නම් වෙබ්සයිට් එකක වෙන්න පුළුවන්. එතකොට අපිට අර සේවකයෝ නැත්නම් 50 දෙනාට ඇඩ්වර්ටයිස්මන්ට් 50ක් දානවා. මේක පිටන පිරිවැය. එහෙම නැතුව 50 දෙනාටම එකපාරක් දානකොට පිරිවැය තමයි අඩුයි. ඉතින් ඒක එක උදාහරණයක්. ඒ වගේ
මේ මානව සම්පතට යන මේ අනවශ්‍ය විදිහට යන පිරිවැය පවා අපිට පාලනය කරගන්න ඒක අඩු කරගන්න පුළුවන්. සේවාදායක පිරිවැය නැත්නම් සේවක පිරිවැය කියන එක අඩු කරගන්න පුළුවන්. අනිත් එකට develop high talent employees. දැන් අදින් එක්කෙනා හෙට අස් වෙනවා නම් එහෙම නැත්නම් තව මාස දෙක තුනකට නම් අපි සේවකෙක් ගන්න. එතකොට එයාව ඩෙවලොප් කරන්න හරි අමාරුයි ඒ කාලේ ඇතුළත. ඒක නිසා අපි දැනගන්න ඕනේ මානව සම්පත දැන් කොච්චරනම් ඉන්නවද? එතකොට ඒ මානව සම්පත කොච්චර කාලයක් ආයතනයේ තව රැඳෙහිද? එතකොට ඒ අනුව අපි කොහොමද මේ පුහුණු හා සංවර්ධනය කියන දේවල් කරන්නේ? එතකොට දැන් අපි දන්නවා අපි පළවෙනි පාඩමෙත් කතා කරා එයාගේ අගය දවසින් දවස වැඩි වෙනවා සමහරවල් මානව සම්පතේ. ඇයි? එයාගේ පුහුණුව සංවර්ධනය එයාගේ අත්දැකීම් තුලින්. එතකොට ඒ වගේ high talent employees ලා හදන්න කාලය අනුව දැන් සමහර රැකියා තියෙනවා කාලයක් යනවා ඒ සේවකයාගේ කුසලතා ඔප්නංවන්න. accountants-ලා බිහි කරන්න සෑහෙන කාලයක් යනවා. doctors-ලා engineers-ලා මේගොල්ලන්ව එක මේ අද ජොබ් එකට අරගෙන හෙට ඒගොල්ලන්ගේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එයා ගානට හැද ගැහිලා කාලයත් එක්ක තමයි ඒගොල්ලන්ගේ performance පෙන්වන්නේ. ඒක නිසා ඒ අයව ගානට සංවර්ධනය කරන්න අපි දැනගන්න ඕනේ අපි කොච්චරනම් මානව සම්පතක් ඉන්නවද? ඒ කට්ටිය කොච්චරනම් කාලයක් ඉදීද? ඊට පස්සේ ඒ කට්ටිය යනකොට කොච්චරනම් අපිට මානව සම්පතක් ඕන වෙයිද? මේ දේවල් හැම එකක්ම නිශ්චය කරන්න එහෙම නැත්නම් හැම එකක්ම දැනගන්න අපිට මානව සම්පත් සැලසුම් කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම ඕනේ. හරි. හරි අර සිංහලෙන් කියන අර උසස් නිපුණතා ඇති සේවකයන් සංවර්ධනය කිරීම. එහෙම නැත්නම් ඇති කිරීම, බිහි කිරීම කියන එක. ඊළඟ එක තමයි to formulate and implement strategic plans. ඒ කියන්නේ උපක්‍රමික සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම. උපක්‍රමික සැලසුම් කියන්නේ මොනවද? නැත්නම් strategic plans කියන්නේ මොනවද? දීර්ඝකාලීනව තරගකාරී වාසි ලබා ගන්න හදන plans. ගොඩක්ම top managerial level එකකින් තමයි හදන්නේ. අග කළමනාකරුවෝ තමයි හදන්නේ. එතකොට මේව හැදෙනකොට මානව සම්පත් පිළිබඳ හොඳ තක්සේරුවක් වුණා. මෙච්චරනම් සේවක සංඛ්‍යාවක් මේ කාලේදී ඕන වෙයි. දැන් මොකද ඔය සැලසුම් හැදුවට පස්සේ ඒ සැලසුම් ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය සේවකයෝ ආයතනේ නැත්තම් ඒ සැලසුම් වල වැඩක් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම දැන් මේ ස්ට්‍රැටජික් ප්ලෑන්ස් කියන ඒවා SWOT විශ්ලේෂණ කරලා ඒ වගේ සෑහෙන ලොකු ක්‍රියාවලියකින් පස්සේ එළියට එන අවුට්පුට් එක තමයි මේ ස්ට්‍රැටජික් ප්ලෑන් එක කියන්නේ. ඒක නිසා ඒ වගේ දෙයක් ක්‍රියාත්මක කරවන්න අන්තිම සේවක නැත්නම් ආයතනයේ අදාළ කාලෙදී තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඒ සැලසුම් හදනකොටම අපි ඒ සැලසුම් වලට සමහරවිට අන්තර්ගත කරනවා මෙච්චර සේවක සංඛ්‍යාවක් අපිට මේ කාලෙදී ඕන වෙයි කියලා. ඉතින් ඒක නිසා ඒක ඊටම වැදගත් මානව සම්පත් සැලසුම් කරන කියන එක මේ ස්ට්‍රැටජික් ප්ලෑන්ස් හදන්න. right. හැබැයි කරුණු එසේ වල සමහර ආයතන තියෙනවා අදටත් තාම හිතනවා වෙන්න පුළුවන් මේ මානව සම්පත් සැලසුම් කරන්නේට එච්චර විශේෂයෙන් ගොඩාක් ලංකාවේ ආයතනවල මේක තියෙනවා වෙන්න පුළුවන්. මානව සම්පත් සැලසුම් කරන්නේට එච්චර අවධානය යොමු කරන්නේ නැහැ. ඒතර ඒකට හේතු දෙකක් කීපයක් තියෙනවා. පළවෙනි තමයි lack of understanding about the purposes of human resource planning. අපි මානව සම්පත් සැලසුම් කරන්නට අපි හේතු කතා කරා. ඒතර මේවා ගැන understanding එකක් නැහැ. එහෙම නැත්නම් අවබෝධයක් නැහැ. මේවා මෙන්න මේ වලින් අපිට මෙන්න මේ වාසි ලබා ගන්න පුළුවන් කියන එක ගැන තේරුමක් නැහැ. ඉතින් ඒක නිසා මේ විදිහට යොමු වෙන්න නැති වෙන්න පුළුවන්. Non-availability of experts in HRM within the organization or inability of procuring such experts to the organization. එතකොට අතර මානව සම්පත් සැලසුම් කරුවෝ කියලා වෙනම කට්ටියක් ඉන්නවා. අපි කතා කරේ HR ජර්නලිස්ට්ලා and HR ස්පෙෂලිස්ට්ලා කියලා. මගේ පාරත් මේකෙන් කිව්වා. එතනදී HR ස්පෙෂලිස්ට්ලා සමහර අය ඉන්නවා human resource planning වලට වෙනවා. එතකොට ඒ අයව බදවා ගන්න එහෙම නැත්නම් ඒ අයව හොයා ගන්න තියෙන අමාරුව. ඒක නිසා human resource planning කියන එක මගේ අරන්න පුළුවන් ආයතනයකට. එහෙම නැත්නම් මේ අර ඒකට තියෙන නොහැකියාව අමාරු ඉච්චර දෙයක් කරන්න ආයතනය. අන්න ඒ වගේ.
ඒ තමයි අන්තිමට තියෙන lack of financial resources කියලා. සල්ලි නැති හින්දා මේකට ලොකු ගාණක් දෙන්නවා. මොකද මේ human resource planning කියන එක බරුවෙන් කරන්න බෑනේ. ඒක ඇවිල්ලා දීර්ඝකාලීන ක්‍රියාවලියක්. අපි ඉස්සරහට මේ පියවරටි කතා කරනවා. ඉතින් ඒක නිසා ඒකට යන මූල්‍ය ශක්තියක් නැති වෙන්න පුළුවන් ආයතන. ඒ නිසා දෙක ක්‍රියාත්මක කරන්න නැති වෙන්න පුළුවන්. Attitude that doing HRP is unnecessary for organization in a country like Sri Lanka and it has a high rate of unemployment. හිතනවා අයියෝ මේ ලංකාවේ මේ ජොබ් දෙනකන් කටරම් බලන් ඉන්නවා. ඒක නිසා මේ ඕනේ අපිට මේ මානව සම්පත් සැලසුම් කරන්නයක් මොකටද අපිට මේ අද ජොබ් මාකට් එකට ගියත් මේ හෙට දී කෙනෙකු හොයාගන්න පුළුවන් කියන ඒ ආකල්පිත නෑ. ඒක සම්පූර්ණයෙන් මොකද මානව සම්පත් සැලසුම් කරන්නේ කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. මානව සම්පත් සැලසුම් කරන්නේ කියන්නේ ඇත්තටම අපි ඉස්සර කතා කරා වගේ ඒක දීර්ඝකාලීනව අපි බලනවා මෙච්චර සේවක සංඛ්‍යාවක් ඕනේ. ඒ තුලින් ආයතනයට පිළිවෙල අඩු කරගන්න. ඒක නිසා කිසිම වෙලාවක සමහර තනතුරු තියෙන දීර්ඝකාලීන පුවත්පත් යයි ස්කිල් එක තියෙන එම්ප්ලොයිස්ලා නැහැ. ඉතින් ඒක නිසා මේ ඒවා වේකන්ට් වෙලා තියෙන සෑහෙන කාලයක් තිස්සේ. ඒක නිසා මේ හරිම වෙලාවට හරිම සේවකයව හරි පිරිවැයට හරිම තැන තියන්න නම් අනිවාර්යයෙන්ම මානව සම්පත් සැලසුම් කරන්නේ කියන අත්‍යවශ්‍යයි. ඒක නිසා මේ ආකල්පයේ තියෙනවා සමහරලාට මේ අර දහස් ගණන් රැකියාව බලාගෙන ඉන්නවා ලංකාවේ ශ්‍රමිකයන්. ඒක නිසා මේක අවශ්‍ය නැහැ කියලා එහෙම දෙයක් නැහැ. ඒක නිසා ඒක එහෙම බලන් හිටියත් හරිම පුද්ගලයාව බදව ගන්න බැරි වෙන්න පුළුවන් එහෙම බලන් හිටියත්. ඒක නිසා මානව සම්පත් සැලසුම් කර අපි කලින් ඉඳන්ම ඒ දේවල් ප්ලෑන් කරලා තියාගන්න ඉතාම වැදගත්. Habit of doing staffing field according to the HR needs which arise on day by day basis. ඒ කියන්නේ දැන් මේ හැමදාම දැන් ප්‍රශ්න එනවනේ. දැන් අදින් එක්කෙනා මැටර්නිටි ලීව් ගියා කියයි, හෙට තව එක්කෙනෙක් මැරුණා කියයි, ඊට පස්සේ අනිද්දා තව එක්කෙනෙක් රිටයර් වුණා කියයි, ඊට පස්සේ අනිද්දා තව එක්කෙනෙක්ට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණා කියයි. ඒ වලින් මොකද වෙන්නේ මේ නැත්තම් ඊට පස්සේ තව ආයතනෙ විශාල කරයි කියයි. ඉතින් එතකොට මොකද වෙන්නේ මේ මානව සම්පතේ අවශ්‍යතාවය වෙනස් වෙනවා. හරි? අද 100ක් ඕනේ හෙට 130ක් ඕනේ වෙන්න පුළුවන්. අනිද්දා 95ක් ඕනේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ වෙලාවට අනුව අපි මේ වෙලාවට මෙන්න මේ දේවල් ටික කරමු. අන්න ඒ විදියට ඉන්නවා. අනාගතය කියලා එහෙම මේ ලොකුට මානව සම්පත් තක්සේරු කරන්නේ නැතුව. ඉතින් ඒකට තියෙන පුරුද්ද නිසා සමහරලාට මේ සංවිධාන වලින් මේ මානව සම්පත් සැලසුම් කරන්නට ඉච්ඡිත උනන්දුවක් නැති වෙන්න පුළුවන්. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ආයතනයේ දීර්ඝකාලීන තරඟකාරී වාසි ලබා ගන්න. ඉතින් මේව තමයි හේතු සමහර සංවිධාන මේ මානව සම්පත් සැලසුම් කරන්නේ ක්‍රියාත්මක නොකරන්න. හරි. අපි දැන් පියවර කීපයක් කතා කරනවා මානව සම්පත් සැලසුම් කරන්නේ. පළවෙනි එක තමයි forecast future demand for HR. අනාගතයේ සේවක අවශ්‍යතා පුරෝකථනය කරනවා. එතකොට මෙතනදී මේ සේවක අවශ්‍යතාවය පුරෝකථනය කරන්න අපි යොදා ගන්න විවිධ ක්‍රම. ඇයි අපිට මේ සේවක අවශ්‍යතාවය පුරෝකථනය කරන්නේ? දැන් හේතු ගණනාවක් තියෙනවා. හේතු තමයි පළලට දාලා තියෙන්නේ. ඉතින් ඔය දේවල් කවදා වෙයිද කියලා සමහර ඒවා කියන්න බෑ. නමුත් සමහර දේවල් තියෙනවා අපිට කල්ටි අඳුර ගන්න පුළුවන්. දැන් පළවෙනි එක බලන්න demand for the product. නිෂ්පාදනයේ තියෙන ඉල්ලුම. ඒක අපිට හරියටම ගණන් හිලවතෝ කියන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපිට කියන්න පුළුවන් මෙච්චරක් කාලයක් යද්දී 100 මෙච්චරක් වගේ වැඩි වෙයි. ආර්ථික විශේෂඥයන් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවට විශේෂ ප්‍රාග්ධනයක් ලක් කරපු පුද්ගලයන් ඉහ අන්න මේ කාලෙදී මේ නිෂ්පාදනයට මෙන්න මේකේ දැන් අපි හිතමු එලිෆන්ට් හවුස් එකේ කියලා. එලිෆන්ට් හවුස් එකේ අයිස්ක්‍රීම් හදනවා. ඒතකොට අයිස්ක්‍රීම් හදන ඒ ප්ලාන්ට් එකට සේවකයෝ මෙච්චර ප්‍රමාණයක් අනාගතේ ඉවත් කරන්නයි මොකද COVID-19 එක මිනිස්සු ඉච්චර දැන් අයිස්ක්‍රීම් කන්න හැමිදිස්සාවට බය වුණා මොකක් හරි කියලා. අන්න ඒතකොට ඩිමාන්ඩ් එක අඩු වෙනකොට සේවකයෝ අන්න ඒ කාලෙ වෙද්දි ඉවත් කරනවා. එතකොට අපි ඉන්න සේවකයන්ට ප්‍රොමෝෂන් දීලා ඒ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. ඒ කාලෙදී යන්න දැක්කා. එතකොට අපිට ફોකස් කරනවා අපි ෆියුචර් ඩිමාන්ඩ් එක. ඒකේ ප්‍රොඩක්ට් එකට තියෙන ඉල්ලුමේ. Goals and strategic plans of the organization. ආයතනයේ පරමාර්ථ අරමුණු අනුව අනාගතයේ සේවක අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. අනාගතයේදී අපේ අරමුණ දෙනේ මෙන්න මෙච්චරක් කරන්න නම් එහෙම නැත්නම් මේ අපේ අරමුණක් තියෙනවා නම් මෙන්න මෙච්චරක් අපි ලාභයක් ලබනවායි කියලා. එතකොට ඒකට මෙච්චර සේවකයන්ට පිටිවැයක් යනවා නම් අපි එතනදී සලකා බලනවා
මේ සේවක අවශ්‍යතාවය ටිකක් අඩු කරන්න ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් නොවේදී ගන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් මෙතනදී. අන්න ඒ වගේ ආයතනයේ සැලසුම් එක්ක ආයතනයට අවශ්‍ය කරන මේ මානව සම්පතේ ඉල්ලුම ඩිමාන්ඩ් එක වෙනස් වෙනවා. ප්‍රොඩක්ෂන් මෙතඩ්ස් නිෂ්පාදන ක්‍රියාවලිය අපි BS වල ඉගෙන ගත්ත අර අපි කියන ශ්‍රම සූක්ෂම සහ ප්‍රාග්ධන සූක්ෂම කියලා තියෙනවා. ඉතින් එතකොට ශ්‍රම සූක්ෂම නම් අපිට වැඩි සේවක සංඛ්‍යාවක් ඕනේ. ප්‍රාග්ධන සූක්ෂම නම් එච්චර ඕනේ නැහැ. මැෂින් වලින් ගොඩක් වෙන්නේ. ඒක නිසා ප්‍රොඩක්ෂන් මෙතඩ් එක වෙනස් කරනකොට දැන් ප්‍රාග්ධන සූක්ෂම ඉඳන් ශ්‍රම සූක්ෂම වලට යනකොට අපිට සේවක ගොඩක් ඕනේ. ඕක අනිත් පැත්ත වෙනකොට සේවක හලන්න වෙනවා ගොඩක්. ඉතින් ඒක නිසා ප්‍රොඩක්ෂන් මෙතඩ් එක අනුව සේවක අවශ්‍යතාවය වෙනස් වෙනවා. රිටයර්මන්ට් එක. ඒ කියන්නේ සේවක මෙච්චර කාලයක් මෙන්න මෙච්චර කාල වෙද්දි විශ්‍රාම යනවා. ඒක හරියටම කියන්න පුළුවන් නේ. අවුරුදු 55 වෙන්න පුළුවන් 60 වෙන්න පුළුවන්. මේ කාලෙ වෙද්දි අපි සේවකයන්ව අනිවාර්යයෙන්ම විශ්‍රාම යවනවා. ඒතකොට ඒ අනුව අපිට මෙච්චර සේවක සංඛ්‍යාවක් ඕනේ. ඊළඟට රෙසිග්නේෂන්. අපි සේවකයෙක් කවුරු හරි අපිට දැන් දෙනවා. මේ සර් මම ඊළඟ මාසේ අස් වෙනවා කියලා. අන්න ඒවත් අපි සලකා බලනවා සේවක අවශ්‍යතාවයේ පුරෝගතනය කරලා. ඊට පස්සේ ඩෙත්ස් මරණ දැන් මේක අනාගතය ගැන කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් අපි මේ මරණ සංඛ්‍යාව ඉව පුරෝගතනය කරද්දී අපි යොදා ගන්නවා අන්න. අපි සේවකයෝ මෙගිලා තියෙන මෙච්චර ප්‍රමාණයක් ඒ තනතුරු පුරප්පාඩු වෙලා තියෙන මෙච්චර කාලයක් තිස්සේ ඒ නිසා අපි මේක ඉක්මනට පුරවන්න ඕනේ කියලා අපි ඉල්ලුම් පුරකථනය කරද්දී සේවක අවස්ථාවේ පුරකථනය කරලා ඉල්ලක් ගන්නවා. ඊට පස්සේ leave of absence සමහර සේවකයෝ මේ නිවාඩු අපි කියන නිවාඩු ඉල්ලුම් පත කියලා සමහර තැන්වල තියෙනවා. ඉස්කෝලවල ගුරුවරයෙක් ඉන්න නැත්නම් සමහරලාට ඒක කලින් දැනුම් දීලා ප්‍රින්සිපල්ට කියලා අස්සම් කරගන්න මේ වගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවට අපි දැනගන්න ඕනේ මෙන්න මේ සේවකයා මෙන්න මේ තනතුරට නැහැ. ඒක නිසා ඒකට කාවරි යොදවන්න. අන්න සේවක අවශ්‍යතාව පුරකථනය කරනවා. ටර්මිනේෂන්ස්. ඒ සේවකයා හරියන්නේ නැහැ. මෙයා නිත්‍යයට අනුව වැඩ කරන්නේ නැහැ. ආයතනයේට මහා කරදරයක්. ඒතකොට මෙයාව අපි ඉවත් කරන්නට කොන්ත්‍රාත් පදන මතින් එක්කෙනෙක් නම් එයාව ඉවත් කරනවා. නැත්නම් අර එයාට කලින් දැනුම් දීමක් කරලා වෝනින්ග්ස් කරලා ස්ථීර සේවකයෙක් නම් එයාව අයින් කරනවා. අන්න ඒව සලකා බලන්න ඕනේ සේවක අවශ්‍යතාවයේ පුරකථනය කරලා. ඩික්ෂනරි ෆැක්ටර්ස් බාහිර සාධක අනුව අපි සේවක අවශ්‍යතාවය පුරකථනය කරනවා වෙන්න පුළුවන්. ඊළඟට එක්ස්ටර්නල් ෆැක්ටර්ස් එහෙම නැත්නම් බාහිර සාධක. බාහිර සාධක කියන්නේ ඔය තියෙන උද්දමනය ආර්ථික තත්ත්වය ඊට පස්සේ දේශපාලන තත්ත්වයන් අන්න ඕවා තමයි යනුව ඉල්ලුම් සැපයීම වෙනස් වෙන්න පුළුවන් නම් අන්න එතනදී අපි ඒක සලකනවා බාහිර සාධකයක් කියලා. හරි. දැන් අපි හොයාගත්තා මෙන්න මේවා තමයි හේතු අපේ සේවක අවශ්‍යතාවය වෙනස් වෙන්න. ඔන්න ඒ තමයි හේතු ටික. දැන් ඔය හේතුපදනම් කරගෙන අපි මේ ඊළඟට තියෙන මේ ක්‍රම 6න් මේ ෆෝකාස්ටිං ටෙක්නික්ස් 6න් එකක් පාවිච්චි කරලා අපි හොයනවා මෙන්න මෙච්චර මානව සම්පත් ඉල්ලුමක් අපිට අනාගතේ ඕන වෙයි කියලා. ඉතින් මොනවාද ඒ ක්‍රම? පළවෙනි එක තමයි ඉන්ෆෝමල් ෆෝකාස්ට් අවිධිමත් භාවි ප්‍රකාශනය. එතකොට මෙතනදී වෙන්නේ මේක ඇවිල්ලා මේ අර ෆෝමල් විදියකට නෙමෙයි නිකන් යනවා එක්කෝ වැඩ කරන තැනට සේවකයෝ එහෙම නැත්නම් නිකන් ඔෆිස් එකේ ඉඳගෙන හිතනවා අපිට මෙච්චර සේවක සංඛ්‍යාවක් ඕනේ වෙයි අනාගතේ කියලා හිතනවා නිකන්. මේක ගොඩක් අර පොඩි සංවිධාන වලට නම් සේවක කීප දෙනෙක් ඉන්න අන්න සමහර විට හරියන්න පුළුවන්. ඒ වුණාට මේක කිසිසේත්ම අනුමත කරන්න බැරි. ඒ කියන්නේ මේක බොහෝම අවදිමත් ලෙවල් එකේ වෙන නිකන් ඔය හිතලා බලලා ඇස්තමෙන්තුවක් කරන මේ තත්ත්වය තමයි මේ ඉන්ෆෝමල් ෆෝකාස්ට් කියන්නේ. ඉතින් කිසිම පදනමක් නැහැ, ලොජික් එකක් නැහැ. කිසිම තාර්කිකත්වයක් නැහැ එතනදී ගන්න හේතුන් වලට. ඉතින් මේක එච්චර හොඳ ක්‍රමයක් විදිහට සලකන්නේ නැහැ. ඊළඟට තියෙනවා ෆෝමල් එක්ස්පර්ට් සර්වේ විධිමත් විශේෂඥ සමීක්ෂණය. මෙතනදී වෙන්නේ මේ human resource planner එයා ගිහිල්ලා නැත්නම් මේ සමීක්ෂකකරු ගිහිල්ලා හම්බ වෙන හැම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ම. එතකොට එයා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියාට ඊට පස්සේ දෙන ප්‍රශ්නාවලියක් එහෙම නැත්නම් ක්වෙස්චනර් එකක් එහෙම නැත්නම් ඒත් එක්ක පොඩි සාකච්ඡාවක් කරනවා. ඒ කරලා එයා ලිස්ට් එකක් හදනවා මෙන්න මෙච්චර සේවකයෝ අපිට අනාගතේ ඉන්නවා කියලා. ඔනක තමයි මේ විධිමත් විශේෂඥ සමීක්ෂණ කියන්නේ ෆෝමල් එක්ස්පර්ට් සර්වේ කියන්නේ. ඒතර ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒකේ සාර්ථකත්වය රඳා පවතිනවා සමීක්ෂක කරුගේ.
මේ HR plan එකේ talent එක මත. ඊළඟට එනවා ඩෙල්ෆි මෙතඩ්. එහෙම නැත්නම් මේ ඩෙල්ෆි ක්‍රමය. ඒ කියන්නේ මෙතනදී අපි එක්ස්පර්ට්ලා එහෙම නැත්නම් විශේෂඥ කීප දෙනෙක්ව පත් කරනවා. ඒ විශේෂඥ කීප දෙනා ගිහිල්ලා වෙන වෙනම රිපෝට්ස් ටිකක් හදනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කියනවා මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ මේ සලකා බලන්න ඕන සාධක. ඒතර මේවා අනුව මානව සම්පත් ඉල්ලුම අපිට පුරුකතන කරලා ගේන්න. ඒතර ඒගොල්ලෝ කියන දැන් අපි 10 දෙනෙක් පත් කරා නම් රිපෝට් 10ක් එනවා අන්තිමට මානව සම්පත් සැලසුම් කරුගේ මේසෙට. ඒතර එයා ඒ 10 බලලා ඒවල මොන හරි තියෙනවා නම් අරුපඩුවෙම හදලා එහෙම නැත්නම් අනිත් ත්‍යාගයේවත් එක්ක යවනවා ඒගොල්ලන්ට. ඒකල හැමෝම එකකතාවයකට එනකන් මේක ආයෙ සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක නිසා මේක ගොඩක් කල් යනවා. මේ දේ කරන්න ගියාම එතකොට මේක තමයි මූලික වශයෙන්ම වෙන්නේ. එතකොට විශේෂඥ කීප දෙනෙක්ව පත් කරනවා. ඒ අනුව විශ්ලේෂණය කරනවා. ඒගොල්ලෝ තොරතුරු වෙන වෙනම ගිහිල්ලා ඊට පස්සේ ඒක වයින්නවා එක මේසයකට. ඊට පස්සේ එක මේසයකට ආවට පස්සේ ඒක ඒ ඇනලිසිස් එක ආයෙ කරලා යවනවා ඒ 10 දෙනාට ආයෙ. වෙනස්කම් මොනවා හරි තියෙනවා නම් කරන්න කියලා ඒකලා හැමෝම 10 දෙනාම එකකතාවයකට එනකම් මේක ආයෙ වෙනවා. ඒක තමයි ඩෙල්ෆි මෙතඩ් කියන්නේ. යුනිට් ෆෝකාස්ටිං එහෙම නැත්නම් අපි කියනවා ඒකක භාවී ප්‍රකාශනය කියලා. මෙතනදී වෙන්නේ හැම යුනිට් එකේම ඉන්න ෆස්ට් ලයින් මැනේජර්ස්ලා, මිඩල් මැනේජර්ස්ලා, টොප් මැනේජර්ස්ලා මේ ඔක්කොමලාම එකතු වෙලා කරන දැන් ෆස්ට් ලයින් මැනේජර්ස්ලා නම් එයාගට තියෙන සේවකයන්ගේ කොච්චර ඕන වේද, ඊට පස්සේ මිඩල් මැනේජර්ස්ලාගේ කොච්චර කට්ටියක් ඕන වේද, ඊට පස්සේ ෆස්ට් ලයින් මැනේජර්ස්ලා යට තියෙන කට්ටියගේ කොච්චර සේවක සංඛ්‍යාවක් ඕන වේද යන්නේ. ඒ වගේ එක එක ඒකකයේ එක එක මැනේජර්ස්ලා එයාගේ සබ්օර්ඩිනේට්ස්ලාව කොච්චර අවශ්‍යද කියලා පුරෝකථනය කරනවා. එතකොට ඒකට කියනවා අපි ඒකක භාවි ප්‍රකාශනය කියලා. එතනදී ඇත්තටම ඒක රඳා පවතිනවා. ඒකේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ එක එක කළමනාකරුවන්ට තියෙන ඒ හැකියාව මත, මානව සම්පත් සැලසුම් කරන්න තියෙන හැකියාව මත. ඊට පස්සේ තියෙනවා එක්ස්ට්‍රාපොල්ටේෂන්. එහෙම නැත්නම් ප්‍රක්ෂේපණය කියනවා අපි. මෙතනදී වෙන්නේ මොකද්ද? ගොඩක්ම මෙතනදී ගන්න අර past events. එහෙම නැත්නම් අතීත සිද්ධි. අතීතයේ අපිට මෙච්චර සේවකයෝ සංඛ්‍යාවක් මෙන්න මෙච්චරකට ඕන වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ගාමන්ට් එකක් ගමුකෝ. ඇදුම් 100ක් මහන්න සේවකයෝ 5 දෙනෙක් ඕන වෙලා තියෙනවා. නැත්නම් සේවකයෝ අපි ගමු 10 දෙනෙක් කියලා. ඇදුම් 100ක් මහන්න සේවකයෝ 10 දෙනෙක් ඕන වෙලා තියෙනවා. එක දවසකට. එහෙනම් අපි දැන් ඇදුම් 500ක් ඕන කරනවා අපිට. එහෙනම් දැන් සේවකයෝ අපිට 50 දෙනෙක් ඕන වෙනවා. අන්න ඒ වගේ අතීත සිද්ධි පාවිච්චි කරලා අතීත සංඛ්‍යාලයකට පාවිච්චි කරලා අද ගන්නවා තීරණයක් අපිට මෙච්චර සේවකයෝ සංඛ්‍යාවක් ඕන කියලා. ඒක තමයි අපි කියන්නේ එක්ස්ට්‍රාපොලේෂන් එහෙම නැත්නම් ප්‍රක්ෂේපණය කියලා කියන්නේ. ඊළඟට එනවා දර්ශකකරණ එහෙම නැත්නම් ඉන්ඩෙක්සේෂන්. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු සුපර්වයිසර්ස්ලා කියන සුපරීක්ෂකවරු කියලා. එතකොට සේවකයෝ 15 දෙනෙක් බලන්නේ ඒක සුපරීක්ෂක කෙනෙක් කියනවා. හරි. එතකොට සේවකයෝ එහෙනම් 30 බලන්න සුපරීක්ෂකලා දෙන්නෙක් ඕනේ. දැන් සේවකයෝ අපි 15ක් නෙමෙයි දැන් සේවකයෝ 150ක් කරලා. එහෙනම් සුපරීක්ෂකයෝ අපිට 10 දෙනෙක් ඕන කරනවා දැන්. අන්න ඔක තමයි කියන්නේ දර්ශකකරණය කියන නැත්නම් ඉන්ඩෙක්සේෂන් කියලා. ඒතර මේ වගේ ක්‍රම හයක් ඔස්සේ අපිට පුළුවන් මානව සම්පත ඉල්ලුම අපිට පුරවකථනය කරන්න. right. මෙන්න මේ වගේ එකක් අපි පාවිච්චි කරන සමහරලාට මේ ඉල්ලුම් පුරවකථනය කරද්දී මේකට කියනවා මැනින් ටේබල් එහෙම නැත්නම් ස්ටාෆින් ටේබල් කියලා කියනවා. මෙතන ඔයගලන්ට පේනවා ජොබ් ටයිටල් එක දාලා තියෙනවා. ඊට පස්සේ යාගේ ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. එතකොට ඊට පස්සේ මෙයාගේ තියෙන ජොබ් වේකන්සිස් කියන්නේ ජනවාරි වල මෙච්චරක් ඕන වෙයි, පෙබ්‍රුවාරි වල මෙච්චරක් ඕන වෙයි, මාර්තු වල මෙච්චරක් ඕන වෙයි. එතකොට අන්න ඒ වගේ මැනින් ටේබල් එකක්. එහෙම නැත්නම් අපි කියනවා මේකට පිරිස් කරන වගුවක් කියලා. අන්න ඒ වගේ එකක් අපි සමහරවම බොහොම ලේසි. ඉතින් මේක හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනේ. ඒක ආවට ගියට හදන්න පුළුවන් එකකුත් නෙමෙයි. right. ඊළඟට අපි යනවා මානව සම්පත් සැපයුම් තක්සේරු කරනවා. දැන් හරි. දැන් අපි හොයාගත්තා. කොහොම හරි වැඩ දාලා ලොකු ගේමක් ගහලා අපි හොයාගත්තා. මෙච්චරක් අපිට ඕනේ මෙන්න මේ කාලෙ වෙද්දි. තුමු මාස 6ක් වෙද්දි සේවකයෝ අපිට මෙන්න මේ ජොබ්ස් වල 50ක් ඕනේ. ඔන්න 50 හොයාගත්තා. අපි 50ක් ඕනේ කියලා හොයාගත්තා. දැන් බලනවා කොහෙන්ද 50 හොයාගන්නේ?
එක අභ්‍යන්තර සැපයුම, දෙක බාහිර සැපයුම. අපිට දැන් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් ඕනේ තව මාස 6ක් යද්දි. ඉන්නවා ෆයිනෑන්ස් ඇසිස්ටන්ට් කෙනෙක්. නැත්නම් අපි ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක් ඉන්නවා. අන්න එයාව දාන්න පුළුවන් වුණා ෆයිනෑන්ස් මැනේජර් වලට. එයා ගොඩාක් හොඳට පර්ෆෝම් කරනවා. අන්න එයාට ප්‍රොමෝෂන් එකක් දෙන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් වෙන ඩිපාර්ට්මන්ට් එකකින් එක්කෙනෙක්ව මෙන්න මෙතන මේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩට යොදවන්න පුළුවන්. අන්න ඒ වගේ මාරු කරනවා. එහෙම නැත්නම් ඒවා ප්‍රොමෝට් කරනවා. නැත්නම් මෙයාගේ වැඩ හොඳ නැහැ. මෙයාට පනිෂ්මන්ට් එකක් විදිහට මෙයාව එක ලෙවල් එක පල්ලෙහාට දාන්න ඕනේ. අන්න ඊට පස්සේ එහෙම නැත්නම් පල්ලෙහාට දානවා එක තනතුරක්. අන්න ඒ වගේ කරලා අපි ඇතුළින් සේවකයන්ගෙන් කොහොම හරි මේක ගැට ගහ ගන්න පුළුවන් කියලා බලන්න. ඒක තමයි මේ ඉන්ටර්නල් සප්ලයි කියන්නේ. ඉතින් ඊට පස්සේ එනවා අපි එක්ස්ටර්නල් සප්ලයි වලට. එහෙම නැත්නම් අපි කියනවා බාහිර සැපයුමට. එතකොට එළි ඉන්න කට්ටිය කියන්නේ ශ්‍රම වෙළඳපොලේ ඉන්න අනිත් කට්ටිය. ඒ අනිත් අය වෙන්න පුළුවන්, අනිත් ආයතන වල සේවකයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා අපේක්ෂකයෝ වෙන්න පුළුවන්. මේ වගේ එළියෙන් අපි කට්ටියව ගන්නවා. ඒක තමයි කියන්නේ මේ එක්ස්ටර්නල් සප්ලයි කියලා. ඒතර මේවා දැක ගමන් තේරෙනවා. ඉන්ටර්නල් සප්ලයි කියන ආයතන ඇතුලේ බාහිර සප්ලයිම් කියන්නේ ආයතනෙන් එළියේ. right. හරි. ඊට පස්සේ අපි බලමු මේ එස්ටිමේට් කරනකොට HR සප්ලයි එක පියවර දෙකක් තියෙනවා. එකක් තමයි auditing current HR. එහෙම නැත්නම් අපි කියනවා වර්තමාන මානව සම්පත් විගණනය කියලා. ඉතින් අපි මෙතනදී අර current HR කියලා අපි බලන්නේ සේවකයන්ගේ දැනුම කුසලතා. ඒ ගැන අපි තක්සේරුවක් කරනවා. ඒක ගැන අපි විශ්ලේෂණයක් කරනවා. මේකට පාවිච්චි කරනවා දෙකක්. එකක් තමයි skill inventory අනිත් එක management inventory. කුසලතා inventory අනිත් එක කළමනාකරණ inventory. එතකොට skill inventory එක පාවිච්චි කරන්නේ අපි non managerial employees ට. එහෙම නැත්නම් කළමනාකරණ නොවන සේවකයන්ට. ඊට පස්සේ management inventory එක පාවිච්චි කරන්නේ අපි කළමනාකරුවන්ට. හරි. එතකොට skill inventory එකේදී අපි බලන්නේ ඒගොල්ලන්ගේ ජේෂ්ඨත්වය, ඊට පස්සේ විශේෂ හැකියා, පුහුණුව, සංවර්ධනය, අධ්‍යාපන මට්ටම, ඔය තමයි අපි බලන්නේ skill inventory එකේ. management inventory එකට ආම එතනදී අපි බලන්නේ යා කොච්චර බජට් එක මැනේජ් කරනවද, ඊට පස්සේ යාට කොච්චර පුහුණුවක් හම්බලා තියෙනවද කළමනාකරන, ඊට පස්සේ මෙයාගේ යටතේ කොච්චර සේවකයෝ වැඩ කරනවද, ඔන්නව තමයි අපි management inventory එකේදී අපි බලන්නේ. ඒතකොට මේ දෙක පදනම් කරගෙන අපිට පුළුවන් ඔඩිට් එකක් කරන්න වර්තමානයේ ඉන්න මානව සම්පතේ. ඊට පස්සේ අපි බලනවා අඳුර ගන්නවා මෙන්න මේ සේවකයන්ගෙන් අපිට පුළුවන් වෙයි ඇතුලේ දැන් ඉන්න මානව සම්පත ගන්නට හැන්ඩල් කරගන්න. නැත්නම් අපි කියන ප්‍රතිස්ථාපනය කියන සක්සෙෂන් ප්ලෑනින්. ඒක නිසා මේ ප්‍රතිස්ථාපන තීරණය කරන එකට අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ රිප්ලේස්මන්ට් chart. දැන් ඔයාලන්ට පේනවා දැන් මෙතන ඔපරේෂන් මැනේජර් ඉතල තියෙනවා අශෝක. හරි. එතකොට එයාම අපි දැන් ජෙනරල් මැනේජර් කරනවා. නම් එතකොට එයාට එයාගේ යටතේ එයාගේ තනතුරට පුරප්පාඩු වෙනවා. එයාගේ තනතුර පුරප්පාඩු. එතකොට අනිත් පැත්තෙන් නිමාලිව HR මැනේජර් ඉන්න නිමාලිව එයාව ගන්නවා නම් ජෙනරල් මැනේජර්. එතකොට එයාගේ තනතුරු පුරප්පාඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ හැකියාවන් බලනවා. ඒගොල්ලන්ගේ වයස, ඊට පස්සේ අත්දැකීම්, ඊට පස්සේ සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක, ඊට පස්සේ එයාගේ ජොබ් පර්ෆෝමන්ස් එක ඔක්කොම බලලා අපි තීරණය කරනවා මෙන්න මෙයා හොඳයිද කියලා මේ තනතුරට. ඒ වගේ රිප්ලේස්මන්ට් chart පාවිච්චි කරනවා මේ සක්සෙෂන් ප්ලෑනින් කියන එකේදී. මේ දෙවෙනි පියවරේදී මේ ප්‍රතිස්ථාපන තීරණය කරද්දී එයාව ඒ තනතුරට දානවද නැද්ද කියලා තීරණය කරද්දී අපි මෙතනින් කරේ මොකද්ද? ඔඩිටින් එකකින් කරේ මොකද්ද? එයාගේ දැනුම කුසලතා බැලුවා. ඉන්වෙන්ටරි දෙක පාවිච්චි කරලා ස්කිල් ඉන්වෙන්ටරි and management inventory. ඊට පස්සේ අපි අඳුරගත්තා මෙයාට මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි එයාගේ ප්‍රතිස්ථාපන තීරණය කරනවා. possible arrangements arranging possible replacement කියලා කියනවා අපි. එතකොට ඒකට පාවිච්චි කරන්නේ මොකක්ද? මේ replacement chart කියන එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. right. තුන්වෙනි පියවර ලේසි. ඉල්ලුම ස්ටැපින් සංසන්දනය කරනවා. දැන් මේ දැන් පළවෙනි එක ඕලන්ට පේන assistant operation manager. එතකොට කී දෙනෙක් ඕනේද අපිට? එක්කෙනෙක් ඕන වෙනවා. estimate supply එක තියෙනවා. ඒක ඇවිල්ලා සැපයුම දැන්ට ඇතුලෙන් බිඳුව. ඊට පස්සේ ඒක නිසා අපිට එක්කෙනෙක්ම අපිට එළියෙන් ගන්න වෙනවා. අන්න ඒ වගේ. ඒතර ප්‍රොඩක්ෂන් සුපර්වයිසර්ස්ලාට එහෙම නැහැ. දෙන්නම ඇතුලෙන් ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට හොයා ගන්න පුළුවන්
මේකෙන් කොච්චර ප්‍රමාණයක් ඕනේද කියලා ඒ අනුව මෙතන ඉන්න කට්ටියට අපි ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා මෙන්න මේ කාලෙදී ඕනේ කියලා. ඉතින් ඒක වගේ මේක මේ පොල් පියවර තුන අපිට පුළුවන් ඉල්ලුම තීරණය කරා සැපයුම බැලුවා ඉල්ලුම සැපයුම සංසන්දනය කරා. ඊට පස්සේ අපි බලනවා ගත යුතු උපක්‍රම නිශ්චය කිරීම develop strategies to be taken. එතකොට දැන් මෙතනදී වෙන්න පුළුවන් දේවල් දෙකයිනේ. දැන් ඉල්ලුමට වඩා සමහරලාට සැපීම වැඩි වෙන්න පුළුවන්. සැපීමට වඩා ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේනේ තියෙන තැනදී. දැන් හිතන්න ආයතනයේ සේවක වැඩි. ඒ කියන්නේ ඉල්ලුමට වඩා සැපීම වැඩි. ඒකයි මේ සර්ප්ලස් කියන අතිරික්තයක්නේ. එතකොට මොකද වෙන්නේ? ඉන්න සේවකයන් වෙලව ගන්නවා. කොහොමද එලව ගන්න? එලව ගන්න විදි දැන් කීපයක් මෙතන දාලා තියෙනවා. පළවෙනි එකක් තමයි hiring fees. ඒ කියන්නේ අලුතෙන් බදව ගන්න නැහැ සේවකයන්. බදව ගන්න එක සම්පූර්ණයෙන් නවත්තනවා. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. එතනදී සේවකයන් එළවීමක් වෙන්නේ නැහැ. early retirement of voluntary basis. ඒ කියන්නේ කලින් විශ්‍රාමය යවනවා. දීමනාවක් දෙනවා වෙන්න පුළුවන්. අනේ පොඩ්ඩක් ගෙදර යන්න කියලා එයාව කලින් විශ්‍රාමය යවනවා. එයා ස්විච්චාවෙන් යට යන්න කියලා තියෙනවා. එකක්. අනිත් එක reduction of reward expenditure. දැන් සේවකයෝ ආයතනේ පිරෙන්න හිටියත් අවුලක් නැහැ. බලන්න තැන. ප්‍රශ්න වෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට ලොකු වැටුපක් ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට යන පිරිවැය වැඩි. ඒක තමයි ලොකෝම ප්‍රශ්නේ. ඒක නිසා අපි සේවකයන්ව පඩිවල අපි බේසික් එක විතරක් දෙනවා. දැන් කොවිඩ් කාලේ ගොඩක්ම මුණ දෙයක් නෙවෙයි ගොඩක් ආයතනවල අපි ගොඩාක් බේසික් එක විතරක් දෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අනිත් ඒවල අපි දැන් මෙච්චර කල් දීර්ඝ දීමනාවක්, ප්‍රසාද දීමනාවක්, ජීවන වේදන් දීමනාවක් ඕන වගේ දුන්නා නම් අපි දැන් එකයි දෙන්නේ. අන්න ඒ වගේ අපිට අඩු කරන්න පුළුවන් සේවකයන්ට දෙන දීමනාට. ඊට පස්සේ ලේ ඔෆ් తాවකාලිකව සේවය නවතාලා නොවේ පුළුවන්. ඊට පස්සේ formal outplacement facilities අපි තනක් හොයලා දෙන්න. අපි බවාට එළියට ගිහිල්ලා අලුත් ජොබ් එකක් කරන්න යන වීදමක් දෙන්න. මේ අනේ යන්න කියලා අපි එයාට තැනක් හොයලා දෙනවා වෙන ආයතනයක. අන්න ඒ වගේ එකක් වොන්න අපිට කරන්න පුළුවන්. අතුලින් නැහැ. ඊට පස්සේ termination සේවය නවත්තාලනවා. ගොඩක්ම ඕක කොන්ට්‍රැක්ට් එකක් ඇහුවොත් අවුරුදු 3-4ක් ඉන්න. එතකොට ඒ කොන්ට්‍රැක්ට් එක හොසි කරලා අපිට කියන්න පුළුවන් ඔයාගේ සේවය නවතාලනවා නම් මනම් ඕම හරි. නිත්‍යානුකූලව ඒ සේවකයව නවතාලන්න පුළුවන් ඕනනම්. හරි. ඊට පස්සේ අපි බලමු දැන් සේවක අතිරික්තයක් නෙමෙයි. දැන් සේවක හිගයක් තියෙන්නේ. දැන් කොවිඩ් කාලේ නම් මේකනේ ගොඩක්ම ක්‍රියාත්මක කරේ ආයතන. දැන් ටික ටික දැන් කොවිඩ් තත්ත්වේ නැති වෙනකොට මෙන්න මේකට ආයෙ එනවා වෙන්න පුළුවන්. මොනවා shortage conditions. ඒ කියන්නේ දැන් සේවක හිගයි අපිට ගන්න වෙනවා සේවකයන්ව. ඊට පස්සේ ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් දාලා තියෙනවා. එකක් තමයි having current employees work overtime. දැන් ඉන්න සේවකයන්ව අපිට අලුතෙන් බදව ගන්නව වෙනකොට ඕන මේ ඉන්න සේවකයෝ ටිකට කියන්න පුළුවන් තව ටික කාලයක් තව පැය දෙකක් වැඩ කරන්න. අපි මේ ගානකුත් ගෙවන්නම් ඔයාලට. overtime කියන්නන්නේ ඒකට තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ව වෙලාවෙන් පස්සේ වැඩ කරවන්න දීර්ඝමත් කරනවා. සමහර වෙලාවට දැන් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක කරනවා අපි කියනවා අනේ ඉරිදාටත් වෙන්න, පොයේ දවස්වලත් වෙන්න. අපි ඔයගලන්ට මෙන්න මේ ගාන ගෙවන්න එන්න කියලා කියනවා. අන්න ඒ වගේ. sub contract work to other firms ඔය man power වගේ වෙනවා. මෙන්න මේකට අයිති වෙන්නේ. ඒ කියන්නේ දැන් පිට ඉන්නවා ආයතනය ඒගොල්ලන්ගේ යටතේ ඉන්න සේවකයෝ. ඒගොල්ලෝ කරන්නේ මේ සේවකයන්ව දෙනවා ආයතන වලට. ඊට පස්සේ අරගොල්ලන්ට යම්කිසි ගාණක් ගෙවනවා ආයතනයේට සේවකයන් අතරව. ඒ නිසා දෙනවා. දැන් මේ හිතන්න ප්‍රොඩක්ෂන් ප්ලාන්ට් එකක් කියලා. දැන් ගාමන්ට් එකක බොත්තම් අල්ලන එකට සේවකයෝ කීප දෙනෙක්ව අපිට හොයලා දෙන්න කියනවා මොකක් හරි ෆර්ම් එකකට මෑන් පවර් කම්පැනි එකට. එතකොට ඒගොල්ලන්ට ඊට පස්සේ ආයතනයේ ගාණක් ගෙවනවා සේවකයට පඩියට අමතරව. නැත්තම් ඒ සේවකයාගේ පඩිය සම්පූර්ණයෙන්ම මෑන් පවර් කම්පැනි එකට දෙනවා වෙන්න පුළුවන්. ඒ හරහා අපිට తాවකාලිකව සේවකයන් නැත්තම් මාසෙකට හදිසි ඕඩර් එකක් ආවොත් අපිට සේවකයෝ ගොඩක් ඕන නම් අන්න ඒ වගේ ගොඩක් වෙලාට අපිට කරන්න පුළුවන්. provide opportunities for learners for a period time. ඒ කියන්නේ අර අපි ඉගෙන ගන්න කට්ටිය ඉන්නේ ගොඩාක් ඔය ඉන්ටර්න්ෂිප් වගේ ඔන්න ඕකට තමයි අයිති වෙන්නේ. తాවකාලිකව මාස 3කට මාස 6කට සමහරලාට ඔය මැටර්නිටි ලීව් එහෙම යනවා නම් මාස 3කට මාස 6කට අන්න ඒ වගේ ඉන්ටර්න්ෂිප් එකක් ඒ පීරියඩ් එකේදී නම් කරනවා ඒ සේවකයාගේ අඩුපාඩු පුරවන්න. ඊට පස්සේ hire part time employees. දැන් එතකොට පිරිවැය අඩුයිනේ. part time අර full time employees වලට EPF ETF සමහරවට ගෙවන්න ඕනේ නැති වෙන්න පුළුවන්.
අන්න ඒක නිසා part time වැඩ කරන්න අපි කාව හරි අපි hire කරනවා. hire casual employees ඒ කියන්නේ අපි සිංහලෙන් කියන්නේ අනියම් සේවකයෝ කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් කෝල් එකක් දෙනවා. අද මෙතන වැඩක් අද මේ කම්පැනි එකේ වැඩක් තියෙනවා එන්න. අන්න ඒ වගේ අර කෝල් එකක් දුන්න මෙන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒ තමයි casual employees ලා කියන්නේ. ගෙදරලා නිකන් ඉන්න කෝල් එකක් දුන්නම ගිහලා වැඩක් කරලා එනවා. අන්න ඒ වගේ කට්ටිය තමයි casual employees ලා කියන්නේ. අනියම් සේවකයෝ. ඉතින් අන්න ඒ වගේ අය hire කරන්න පුළුවන්. hire temporary employees ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආයතන ඉන්නවා. දිගටම. හැබැයි නිශ්චිත කාලයකට contract basis ගොඩක්ම දෙනවා මේ temporary employees වලට. తాවකාලිකව. hire permanent full time employees මේක දීර්ඝ කාලිනව කරන වැඩක්. මේක නම් තේරෙනවා ඇති සෑහෙන කාලයකට ආයතනයේ ස්ථිර සේවකයෙක් විදියට ඉන්න අපි අවස්ථාව දෙනවා සේවකයන්ට. ඊට පස්සේ capital substitution ප්‍රාග්ධන ආදේශන. ඒ කියන්නේ දැන් ශ්‍රම සූක්ෂම ඉඳන් ප්‍රාග්ධන සූක්ෂම වලට යනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ. එතකොට වෙන්නේ සේවකයන්ගේ අවස්ථාවය අඩු වෙනවා. මැෂින් වලින් ගොඩක් වැඩ කරන්නේ. එතකොට ඒක දීර්ඝකාලීන වාසි ලබා ගන්නත් කරන්න පුළුවන් වැඩක් ආයතනයේ. ඒකට ලොකු පිළිවෙලක් නැත්නම් ඉතින් අනිත් ඒවා දැන්ට తాවකාලිකව ක්‍රියාත්මක කරනවා. right. ඉතින් මේ ටික තමයි අපි හියක් තියෙනවා නම් ගන්න ක්‍රියාමාර්ගය. right. මෙන්න past paper එකක ආපු ප්‍රශ්නයක්. Describe the interdependency and interrelation between the following terms. Net employee requirements and strategies in HR planning process. එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධය කියන්න තියෙන. එතකොට net employee requirements කියන්නේ මොකද්ද? සේවකයන්ගේ අපි කියනවා ශුද්ධගේ ඉන්න ඕන ආයතනයක. ඒක සහ strategies in HR planning process. ඒ කියන්නේ මානව සම්පත් සැලසුම් කරන්නේ තියෙන මේ අපි කතා කරපු දේවල් එක්ක මේ දෙක කොහොමද ඩිපෙන්ඩ් වෙන්නේ? එතකොට net employee requirements එහෙම නැත්නම් මේ සේවකයන්ගේ අවශ්‍ය මේ ශුද්ධ අගය තීරණය කරන්න නම් අනිවාර්යයෙන්ම ඒ අංකය එහෙම නැත්නම් ඒ ෆිගර් එක තීරණය කරන්න නම් අනිවාර්යයෙන්ම HR planning process කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි HR planning process එක හරියට කරේ නැත්නම් මේ net employee requirements කියන output එක අපිට හරියට එන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන interdependency එක. හරි. අන්තිම එක assess HRP. so එතන තමයි සැලසුම් කරන ප්‍රයත්නයේ සාර්ථකත්වයගේ මම මේ අපි කරපුවා හරිද කියලා නැත්නම් වැරදිද? එහෙම නැත්නම් ඊට පස්සේ අපි අර ෆීඩ්බැක් process එක තමයි මෙතනදී වෙන්නේ. ඒතොර ඒක මහ ලොකු දෙයක් නැහැ. මේතනදී මේක හරිද වැරදිද කියලා තමයි බලන්න තියෙන්නේ. right. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. අපි බලමු ඉස්සරහට කරන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. තවදුරටත් ඉතුරු පාඩම් ටික වෙලාවන්ව බලලා අපි හැකියාවක් තිබුණොත් ඉස්සරහට ඉතුරු පාඩම් ටිකක් කරමු. right. Thank you very much.